දැන් ඔයගොල්ලන්ට මේ පේන හොඳටම අනුවර්තනය වෙලා තියෙනවා භෞමික පරිසරයේ ජීවෙන්න බලන්න මේ ජීවියා ගිහින් කොරෝනා වෛරස් එක ආවේ වල්ගාත රෝගයෙන් කියලා. එතන පොඩි තර්කයක් තියෙනවනේ. විශේෂයෙන්ම මේ පාඩම මේ පැහැදිලි කරන්න හදන්නේ මේකේ මේ මම ඉංග්‍රීසියෙන් තමයි මේ සටහන් ලියලා තියෙන්නේ. මොකද මේ සටහන මේ ඒ කියන්නේ ඒක සිංහලෙන් ලියනවට වඩා ඒක අර ආපු ක්‍රමයටම තේරුණාද? ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ මේ කාල් වෝස් කියලා විද්‍යාඥයෙක් 1990 විතර මේ 3 domain system එකේ හින්දා ඒ විදිහට මම පොඩ්ඩක් ඇඳා දැනට පිළිගන්න විද්‍යාත්මක ක්‍රමය තමයි මේක. මේක 6 වසරේ විද්‍යාව පටන් ගද්දිම මේක ළමයින්ට කියලා දෙනවා. ඒ වගේම තමයි 6 වසරට එන්න කලිනුත් ශිෂ්‍යත්ව පන්තියේදී මේ කියන එකේ යම් වූ කොටස් හැම එකම නෙවෙයි. නමුත් යම් වූ කොටස් ඒ ළමයින්ගේ වයසට හරියන විදිහට කියලා දෙනවා. මට ගොඩක් ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් තමයි ඔය ශිෂ්‍යත්වයේ ගුරුවරු ශිෂ්‍යත්ව ගණන ගුරුවරු ගොඩක් වෙලාවට පරිසර විද්‍යාවේදී ඒගොල්ලෝගේ තියෙනවා පරිසර විද්‍යාව කියලා. ඒ පරිසර විද්‍යාවේදී ඒගොල්ලෝ පොඩ්ඩක් බටලව ගන්නවා මේ ඇනිමල්ස් සතුන් ඒගොල්ලෝගෙන් අහලා තියෙනවා උභය ජීවීන් ඒගොල්ලෝගේ සිලබස් එකේ තියෙනවා. මත්ස්‍යයින් ඒගොල්ලෝ සිලබස් එකේ තියෙනවා. උරගයින් තියෙනවා. පක්ෂීන් ඉන්නවා. චීරපායින් ඉන්නවා. මේගොල්ලෝ වින් කර හඳුනාගන්නේ කොහොමද කියන එක ශිෂ්‍යත්ව සිලබස් එක ඇතුලේ පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඒක ශිෂ්‍යත්ව සිලබස් එක ඇතුලේ තිබ්බට නිවැරදිව අවබෝධයක් නැහැ මේ උගන්වන ගුරුවරුන්ට. මොකද විද්‍යා විෂය පතේ ඉගෙන ගත්ත කට්ටිය නෙවෙයිනේ 100%ක්ම මං හිතන්නේ විද්‍යාව විෂය ඉගෙන ගත්තා නෙවෙයි ශිෂ්‍යත්වයේ උගන්වන්න ඉන්න ගුරුවරු. ඉතින් ඒගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් මේ වෙලාවේ මතුවෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් මේක ගොඩක් වැදගත් වෙයි. මේ සතුන් කොහොමද හරියට වෙන් කර හඳුනාගන්නේ කියන එක. දැන් බැලුවොත් පළවෙනි එකට තියෙනවා ඩොමේන් නාකියා කියලා. ඒ ඩොමේන් නාකියා කියලා කියන්නේ එක සත්ව කොට්ටාසයක්. මේගොල්ලෝ තමයි ගොඩාක්ම පරිසරයේ ඊටාම මේ දුෂ්කර පරිසරවලට ශුෂ්ක පරිසරවලට මේගොල්ලෝ රොතු දෙනවා. දැන් අර මේ ළඟදී කිව්වා නේද මේ කොරෝනා වෛරස් එක ආවේ වල්ගාත රෝගයෙන් කියලා. එතන පොඩි තර්කයක් තියෙනවානේ. ඒ කියන්නේ හැමෝම කිව්වේ වල්ගාත රෝගයෙන් වෛරස් එකක් එන්න විදිහක් නැහැ. මොකද වල්ගාත රෝගයේ සෙල්සියස් 4000 විතර ඒකේ උෂ්ණත්වයක් මතු පිට උෂ්ණත්වයක් ඇති වෙද්දී කිසිම වෛරස් එකකටවත් කිසිම ජීවියෙකුටවත් ඉන්න බෑ කියන එක. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ දෛනිකව ඔය මේ ඇස්ටරොයිඩ්ස් මේ අපේ මේ වායුගෝලය තුලට ඇතුළු වෙනවා. හැමදාම ඇතුළු වෙනවා. සාමාන්‍යයෙන් මේ අපේ ඇඟ උඩ තියෙන දූවිලි වලින් යම්කිසි ප්‍රමාණයක් බාහිර වායුගෝලයෙන් එන ඇස්ටරොයිඩ් අපේ වායුගෝලයට ඇතුළු වෙලා ඒ ඇතුළට එනකොටම පිච්චිලා කුඩු වෙලා ගිය අලු කිලෝ මිලියන ගාණක් වගේ දවසකට ඇතුළු වෙනවා අපේ වායුගෝලයට. ඉතින් මෙතන තියෙන තර්කය තමයි එහෙම එනවා. නමුත් ඒගොල්ලෝ කියන්නේ මේ උෂ්ණත්වය නිසා මේ පිටින් එන ඒවා පිච්චිලා යනවා වායුගෝලයත් එක්ක ඝර්ෂණයේදී මේක ගිනි ගන්න පිච්චිලාම යනවා කියලා. නමුත් මෙන්න මේ ඩොමේන් ආකියා කියන එක මේ ඩොමේන් ආකියා කියන එකේ ඉන්න ජීවීන්ට පුළුවන් ඊටා තද උෂ්ණත්වවලදී නොනැසී ඉන්න. උදාහරණයක් විදිහට උණු වතුර වල ඉන්න පුළුවන්. හරිනේ? එතකොට ගිනි කඳු ආශ්‍රිතව ජීවත් වෙන්න පුළුවන්. ඩීසල් පෙට්‍රල් වගේ දේවල් වල ජීවත් වෙන්න පුළුවන්. අධික ලවණතාවයේ ලුණු වල ජීවත් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ විශේෂ ආන්තික පරිසරවල ජීවත් වෙන ජීවීන් තමයි මේ ඩොමේන් ආකියා කියන එකේ ඉන්නේ. හරිනේ? ඊටාම පැරණි ජීවීන් දැනට පිළිගන්න මතයක් තියෙනවා. පෘථුවියේ ජීවයේ ඇතිවීම සම්බන්ධව පිළිගන්න මත කිහිපයක් තියෙනවා.
ඒ කියන්නේ මේක තමයි සිද්ධ වුණේම කියලා කියන්න කවුරුත් දන්නේ නැහැ. නමුත් දැනට මෙහෙමත් වෙන්න ඇති. එහෙම නැත්තම් මෙහෙම වෙන්න ඇති. එහෙම නැත්තම් මෙහෙම වෙන්න ඇති. ඒ විදිහට මත කිහිපයක් විද්‍යාඥයෝ පළ කරලා තියෙනවා. ඒකේ එන එකක් තමයි කොස්මොසොයික් වාදය කියන්නේ. කොස්මොසොයික් වාදයේදී කියන්නේ පෘථිවියට ජීවය පැමිණුනේ අභ්‍යවකාශයේ වෙන කොහෙන් හරි මේ ඇවිල්ලා පෘථිවියේ වැදිලා එතනින් තමයි ජීවය පටන් ගත්තේ. ඒ කියන්නේ පෘථිවිය තුල නෙවෙයි ජීවය ආරම්භ වුනේ, පෘථිවියෙන් පිටත සිට තමයි ජීවය පෘථිවියට පැමිණුනේ කියන එක තමයි කොස්මොසොයික් වාදයේදී කියන්නේ. හරිනේ. එතකොට එහෙම ආවනම් ඒ එන්න ඇත්තේ බොහෝ විට මේ ඩොමේන් ආකියායකට වැටෙන ජීවීන් වෙන්න ඕනේ. මොකද මේගොල්ලන්ට පුළුවන් ඕනෙම අඩු උෂ්ණත්වවල, වැඩි උෂ්ණත්වවල, අඩු ඔක්සිජන් වල ඔක්සිජන් නැතුව ඕනෙම කියන ආන්තික පරිසරයක මේ ආකියාලට ඉන්න පුළුවන්. ඒගොල්ලෝ බැක්ටීරියා එහෙම නැත්නම් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් කොටසක්. හරිනේ. ඊළඟට බැක්ටීරියා ඔයගොල්ලෝ අපි අවුරුද්ද දන්න බැක්ටීරියා. හරි. ඊළඟට ඩොමේන් යුකැරියා කියන එක. මෙන්න මේකේ තමයි මේ දෙකම පුරාණ න්‍යෂ්ටි සහිත කියන ප්‍රාග්න්‍යෂ්ටි සහිත ජීවීන්. මෙන්න මෙයාගේ තියෙන්නේ මේ දෙන්නටම වඩා වෙනස් විදිහේ සෛල. මේ දෙන්නටම වඩා වෙනස් විදිහේ සෛල තමයි මේ යුකැරියා ඩොමේන් එකේ අධිරාජධානියේ සත්තුන්ගේ එහෙම නැත්නම් ශාකවල එහෙම නැත්නම් ජීවීන්ගේ තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට මේක ආකියා, මේක බැක්ටීරියා, මේක යුකැරියා. යුකැරියා එකේ තමයි අපි ඔය ඉගෙන ගන්න හදන සියලුම ජීවීන් ඉන්නේ. දැන් එතකොට මේ ඩොමේන් යුකැරියා කාය කොටස් වලට බෙදනවා. මේ අධිරාජධානිය රාජධානි කිහිපයකට බෙදනවා ඊට පස්සේ. හරිද? දැන් බලන්නකො මේ පළවෙනි එක අපි ගත්තොත් එහෙම මේ යුකැරියා එක ඇතුලේ තමයි දිලීර තියෙන්නේ. හරි? දිලීර තියෙන්නේ. මේක එතකොට දිලීර. හරිනේ? එතකොට ඒකෙම තමයි මේ ඒකසෛලික ජීවීන් ප්‍රොටෝසෝවාවන් කියලා කියන්නේ. ප්‍රොටෝසෝවාවන් ජීවත් වෙන්නේ. එතකොට දිලීර වෙනම කොටසක් මේක ඇතුලේ තියෙන ප්‍රොටෝසෝවාවන් තවත් රාජධානිය. මේ අධිරාජධානිය ඇතුළේ තියෙන තව කොටස් මේ කියන්නේ. හොඳයි. ඊළඟට මේ අධිරාජධානිය තුලම තියෙනවා ප්ලාන්ට්ස්, ශාක. ශාක කියන රාජධානිය. ශාක කියන රාජධානිය තියෙනවා. හරිනේ? එතකොට ඒක ඇතුලේ තියෙනවා තව අපි ඔය කතා කරන්න අද විස්තර කරන්න යන ඇනිමල්ස්ලා සතුන් වර්ගීකරණය කොහොමද කරන්නේ කියන එක. එතකොට මේ සත්ව වර්ගීකරණය තමයි ශිෂ්‍යත්ව මේ විෂය නිර්දේශයේ අන්තර්ගත වෙලා දැන් ගැටලුවකට භාජනය වෙලා තියෙනවා. මොකද මේක වර්ගීකරණය කරගන්න ගුරුවරු දන්නේ නැහැ. ඇයි ගුරුවරු දන්නේ නැත්තේ? ඒගොල්ලෝ විද්‍යා විෂය ධාරාවට ඉගෙන ගත්ත අය නෙවෙයිනේ. නමුත් මේක ඇතුළේ තියෙනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවල මට නිතරම ඒ ගුරුවරු මගෙන් අහලා තියෙනවා මේ ප්‍රශ්න සම්බන්ධව. ඒක මම කරන්නේත් අද වැඩියෙන්ම හරි. මෙන්න මේක තමයි එතකොට අපි කතා කරන්නේ. මෙන්න මේ කොටස. ඇනිමල් සත්වයන් වර්ගීකරණය වෙන්නේ කොහොමද කියලා. සමහර අවස්ථාවල මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා මුගටියා බඩ ගාගෙන යනවද? කටුස්සා බඩ ගාගෙනද යන්නේ? සර්පයා නම් බඩ ගාගෙන යන්නේ කියලා අපි දන්නවනේ. එතකොට මුගටියා බඩ ගාගෙන යනවා නම් බඩ බිම ගෑවෙනවා නම් ඒගොල්ලෝ සංචරණය කරද්දී එහෙනම් එයා උරගේද්ද? එතකොට ඉබ්බා මොන මේ සතෙක්ද? එතකොටම උත්තර තියෙනවා අද මේ කියන කොටස අධ්‍යයනය කිරීමේදී. පැහැදිලිනේ ඒකදී අපි කතා කරනවා මත්ස්‍යයන් හඳුනාගන්නේ කොහොමද? උභයජීවීන් හඳුනාගන්නේ කොහොමද? උරගීන් හඳුනාගන්නේ කොහොමද? පක්ෂීන් හඳුනාගන්නේ කොහොමද? සහ ශීඝ්‍රපායීන් හඳුනාගන්නේ කොහොමද කියලා මේ ටික හරියට ඔළුවට දාගත්තාම සතා දැක්ක ගමන් ඒ බාහිර ලක්ෂණ වලින් දැක්ක ගමන් කියන්න පුළුවන් මේකා මෙන්න මේ සත්ව කොටාසේ ජීවියෙක් කියලා. උදාහරණයක් විදිහට අපි දැන් ජීවියෙක් දකිනවා. ජීවියෙක් දැක්කට පස්සේ ඒ ජීවියාගේ අපි දකිනවා මේ
හැමේ ලෝම තියෙනවා. ලෝම. එතකොට අපිට ටක්කලා මතක් වෙනවා හැමේ ලෝම තියෙන එකම ජීවි කාණ්ඩයයි ලෝකේ ඉන්නේ. වෙන කාගේවත් හැමේ ලෝම නෑ. එහෙනම් එයා ශීරපායියෙක් වෙන්න ඕනි කියලා අපිට මතක් වෙනවා. හරිද? එතකොට එහෙම මතක් වුණාට පස්සේ අපි ඊළඟට ශීරපායින් ඉදන අනික් ලක්ෂණ ටික මේ ජීවිතය තුළ තියෙනවද කියලා බලනවා. එතකොට අපිට මේක හදාගන්න. අන්න ඒ වගේ මේ හැම ජීවියෙකුටම විශේෂ වූ ලක්ෂණ සමුදායක් තියෙනවා. ඒ ලක්ෂණ සමුදාය තමයි අද අධ්‍යයනය කරන්නේ. මත්ස්‍යයන් කරදිය, මිරිදිය, කිව්දිය කියන සියලුම පරිසර පද්ධති වල වාසය කරන්න අනුවර්තනය වෙලා තියෙනවා. දැන් ඒගොල්ලොන්ගේ අනාකූල දේහයේදී ඒ වගේම ඒ වරල් තියෙන ආකාරය ඒකට ඒගොල්ලොන්ගේ ජල ජීවිතයට උදව් වෙනවා. උදාහරණ විදිහට මේ මත්ස්‍යෙන්ට අපිට දෙන්න පුළුවන් මෝරා, මඩුව, තිලාපියා, එතකොට මුහුදු වර්ෂය වගේ ජීවි. මේගොල්ලොන්ගේ අස්තිමේ එහෙම නැත්නම් කාට්ලේජ්මේ සැකිල්ල තියෙනවා. මෝරා, මඩුව වගේ සත්තුන්ට ගත්තොත් එහෙම ඒගොල්ලොන්ට තියෙන්නේ කාට්ලේජ්මේ සැකිල්ල. නමුත් මේ තිලාපියා එතකොට ඒ වගේ ජීවීන් ගත්තාම ඒගොල්ලන්ට තියෙන අස්තිමේ සැකිල්ල. දැන් ඔයගොල්ලන්ට මේ පේන මාළුත් මේගොල්ලොත් මේ සික්ලිඩේ කුලේ මාළු විශේෂයන්නේ මේගොල්ලොන්ගේ තියෙන්නේ අස්තිමේ සැකිල්ල. ඒගොම මම අර කලින් කිව්වා වගේ ජලයේ ගමන් කිරීමට පහසු වෙන ආකාරයේ අනාකූල දේහයක් තියෙනවා. එතකොට ඒ ඔය කියන මම මේ කියන ලක්ෂණ වලින් දේහය කොරපතු වලින් ආවරණය වෙලා තියෙනවා. මුළු දේහෙම කොරපතු වලින් ආවරණය වෙලා තියෙනවා. පිහිනීම සන්තුලනය සඳහා වරල් පිහිටලා තියෙනවා මේගොල්ලෝ. පිහිනීම සන්තුලනය සඳහා මේගොල්ලෝගේ වරල් පිහිටලා තියෙනවා. ජලයේ කම්පන හඳුනා ගන්න පුළුවන් අංශ රේඛාවක් තියෙනවා. දේහයේ මෙහෙම දේහයේ තියෙනවා. දේහයේ මැද්දේ හොම් ඉරක් තියෙනවා. තිලාපියාගේම ඔක හොඳට දක්නට ලැබෙනවා. එතකොට හෘදයේ කුටීර දෙකයි. අපේ මේ ශීරපායි හෘදේ මානව හෘදයේ කුටීර 4යිනේ. නමුත් මත්ස්‍ය හෘදයේ කුටීර 2යි තියෙනවා. ඒ කියන්නේ තනි කර්ණිකාවයි තනි කෝෂිකාවයි. ශ්වසනය කරන්නේ මේගොල්ලෝ ශ්වසනය කරන්නේ ජලක්ලෝම මගින්. ජලක්ලෝම කියන්නේ අපි සාමාන්‍යව හාර්දි කරමල් කියන જાතියට. මේගොල්ලෝ චලතාපී සතුන්. මේගොල්ලෝ චලතාපී සතුන්. චලතාපී සතුන් කියන්නේ දේහයේ උෂ්ණත්වය බාහිර උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. ඒගොල්ලන්ට තමන්ගේ දේහයේ උෂ්ණත්වය නියත අගයක පවත්වා ගන්න බෑ. අපි ජලයේ උෂ්ණත්වය වැඩි කරොත් එහෙම මාළුවගේ දේහයේ උෂ්ණත්වයත් වැඩි වෙනවා. අනිත් ප්‍රධාන ලක්ෂණය තමයි ඇසිපිය රහිත ඇස් දරන. ඇසිපිය රහිත ඇස් දරනවා. ඒ කියන්නේ මේ කියන ලක්ෂණ තියෙනවා නම් අපිට එයා මත්ස්‍යයෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. බිත්තර දානිය හඳුනා ගන්න බෑනේ. ජල බිත්තරක් දානවා පැටවුත් දානවා. ඒ වගේම පැටව බිත්තර ඇතුළේ තියන රැකලා පැටව පිට දාන අවස්ථාවක්. මේ ඒ වගේ ලක්ෂණ නේ මේවා කෙලින්ම මේ මත්ස්‍යයට විතරයි තියෙන්නේ. පැහැදිලි? අස්ති මේවා කාටුමෙන් සැකිල්ල ඒ වගේ හරිද? පැහැදිලි. එතකොට ඔය ආකාරයට මේ කියන ලක්ෂණ අනුව ඔයගොල්ලන්ට මත්ස්‍යයෙක් හඳුනා ගන්න පුළුවන්. උභයජීවීන් ගත්තාම අපි සාමාන්‍යයෙන් කියන්නේ දියගොඩ දෙකෙහිම මේ ජීවත් වෙන ජීවීන් කියලා. ඒ ප්‍රශ්නේ වල නිතරම ඇවිල්ලා තියෙනවා. ශිෂ්‍යතුගුරුවරු ඇවිල්ලා අහනවා උභයජීවීන් කියන්නේ දියගොඩ දෙකේම ජීවන චක්‍රයේ එක් අවධියක් දියේ ඉන්නවා. එක් අවධියක් ගොඩේ ඉන්නවා. එතකොට ඒ විදිහට මේක පැහැදිලි කරන්න කියලා. එතකොට ළමයි ප්‍රශ්න අහනවලු මේ මදුරුවා එතකොට බත් කූරා ඇයි එන්නේ නැත්තේ කියලා මේකට. ඒ නිසා හරිය නිර්වචනයක් පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. දැන් මේ මැඩියා උභයජීවී උභයජීවී උදාහරණ විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් ගෙම්බා, සලමන්ඩ්‍රා, නුට්ටා, පණුගෙම්බා, මැඩියා වගේ ජීවි. එතකොට මේ ඔය ජීවි, ඒ කියන්නේ උභයජීවී නිර්වචනය කරොත් එහෙම ජීවන චක්‍රයේ එක් අවධියක් අනිවාර්ය ජලයේ ජීවත් විය යුතු පෘෂ්ඨවංශී ජීවි කාණ්ඩය කියලා තමයි පැහැදිලි කරන්නේ. ඒතර මදුරුවා බත්කුරා වගේ ජීවීන් පෘෂ්ඨවංශීන් නෙවෙයි. ඒතකොට ඒකෙන් මේක වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දියගොඩ දෙකේම ජීවත් වෙන ජීවීන් නෙමෙයි උභයජීවීන් කියන්නේ. ජීවන චක්‍රයේ එක් අවධියක් අනිවාර්ය ජලය ගත කරන පෘෂ්ඨවංශී ජීවීන් කාණ්ඩය තමයි ජීවන චක්‍රයේ එක් අවධියක් අනිවාර්ය ජලය ගත කරන පෘෂ්ඨවංශී ජීවීන් කාණ්ඩය තමයි උභයජීවීන් කියලා හඳුන්වන්නේ. එතකොට මේගොල්ලොන්ගේ එක ලක්ෂණයක් තමයි ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න අනිවාර්යෙන් ජලය අවශ්‍යයි. අනිවාර්යෙන්ම ජලය තියෙන්න ඕනේ නැත්නම් මේගොල්ලන්ට ජීවන චක්‍රය මේ සම්පූර්ණ කරගන්න බෑ. උදාහරණයක් විදිහට ඉස් ගෙඩියට අනිවාර්යෙන් ජලය ඕනේ.
ගෙම්බ බවටපත් වෙන්න. හරි? ඒ කියන්නේ මේගොල්ලෝ ජලය තිබුණ නැත්තම් මැරෙනවා. ඒ ජීවන චක්‍රයේ ඒ අවධියට ජලය තිබුණ නැත්තම් මැරෙනවා. අනිත් එක තමයි මේගොල්ලෝ රූපාන්තරණයක් සහිතයි. ඒ කියන්නේ ජීවන චක්‍රයේ එක එක් අවධි එක එක රූප තියෙනවා. ඒ කියන්නේ කීටය සුහුඹුලා ඒ විදිහට. බිත්තර කීටය සුහුඹුලා ඒ විදිහට රූපාන්තරණයක් දක්වනවා. අනිත් එක තමයි මේගොල්ලෝ රූපාන්තරණයක් දක්වනවා. ඒ කියන්නේ ගෙම්බගේ උනත් උදාහරණ ගන්න බිත්තර ඉස්ගෙඩියා සුහුඹුල් ජීවියා. ඒ වගේ එක එක අවස්ථාවල සම්පූර්ණ රූපයෙන් වෙනස් අවස්ථා තියෙනවා ජීවන චක්‍රයේ. රූපයෙන් විතරක් නෙවෙයි කායික විද්‍යාත්මක සහ සියලුම මේ ලක්ෂණ වෙනස්. මැඩියාගේ ඉස්ගෙඩියා ඒ වගේ කීට අවස්ථාවක් දක්වනවා. මේගොල්ලෝ ග්‍රන්ථි සහිත තුනී සෙවලමය සමක් දරනවා. සමේ කොරපොතු තියෙන්නේ නැහැ මේගොල්ලෝගේ. ඒකත් එක ලක්ෂණයක්. අනිත් ලක්ෂණ තමයි මේගොල්ලෝ සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා තියෙනවා. ඇඟිලි පහක් තියෙන ගාත්‍රා තියෙනවා. මේ පැන පැන යන්නේ බොහෝ විට සලමන්ද්‍ර වගේ ජීවීන් නම් බඩ ගාගෙන වගේ යනවා. අනිත් එක තමයි මේගොල්ලෝගේ හදවතේ කුටීර තුනයි කර්ණිකා දෙකයි තනි කෝෂිකාවක් තමයි පිහිටන්නේ. ශ්වසනය සඳහා මේගොල්ලෝ පෙනහලු, තෙත් සම, මුඛය වගේ දේවල් භාවිතා කරනවා. කීට අවස්ථා ජලක්ලෝම භාවිතා කරනවා. ඔබේ ජීවීන් කියන්නේ අර මේ කලින් විස්තර කරපු මත්ස්‍යයන් වගේම චලතාපි ජීවි. ඒ කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වයත් එක්ක මේගොල්ලෝගේ දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඔය කියන ලක්ෂණ අනුව ඔයගොල්ලන්ට පුළුවන් මේක සතෙක් වට හම්බුනොත් එහෙම කොහෙද යන්නේ? මේක මෙන්න මේ ලක්ෂණ දරනවා. මෙයාගේ තෙත් සමත් තියෙනවා. මෙයාගේ පංචාංගුලික ගාත්‍රයක් තියෙනවා. මෙයාගේ රූපාන්තරණයක් තියෙනවා. මෙයාගේ මේ කියන ඒ ලක්ෂණ අනුව අට පුළුවන් මෙයා මොකෙද්ද කියලා හඳුනගන්න. රෙප්ටිලියා වන් ගත්තාම ඒ කියන්නේ උරගීන් තියෙනවා. ඒගොල්ලෝ හොඳටම අනුවර්තනය වෙලා තියෙනවා භෞමික පරිසරයට. එතකොට මේ වියලි සමත් තියෙන්නේ. කියන්නේ ඉබ්බා, කිඹුලා, කැස්බෑ වගේ ජීවීන් තමයි රෙප්ටිලියා. එහෙම නැත්නම් උරග ගන්නට ආයත. ඒ කාලේ ඒ කියන යුගයේදී පෘථිවියේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ උරගීන්. නමුත් දැන් උරගීන් ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒ තිබ්බ එකත් එක සංසන්දනය කරලා බලද්දී අපිට උරගීන් ගත්තාම මේ මෙන්න මේ ලක්ෂණ වලින් හඳුනා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ප්‍රධානම ලක්ෂණයක් තමයි ග්‍රන්ථි නැති වියලි සමක් තමයි තියෙන්නේ. ඒකේ කොරළ තියෙනවා. ඒක ලක්ෂණයක්. ග්‍රන්ථි රහිත වියලි සමක් කොරළ තියෙනවා. අනිත් එක තමයි සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා තියෙනවා. පංචාංගුලික කියන්නේ ඇඟිලි පහක් තියෙන ගාත්‍රා. ඒ විදිහට තියෙනවා. කර්ණිකා දෙකක් හා අසම්පූර්ණ ලෙස බෙදුණු කෝෂිකාවක් සහිත හෘදයක් තියෙනවා. කර්ණිකා දෙකක් තියෙනවා, කෝෂිකා දෙකක් තියෙනවා. නමුත් මේ දෙක අතර සිදුරක් තියෙනවා. පැහැදිලිම කියන්නේ. ඒ කියන්නේ හදවතේ ව්‍යුහය අරගෙන මේ හදවත ගත්තොත් එහෙම හදවතේ කර්ණිකාවේ කෝෂිකාවයි නම් ආයා මත්සේ. හදවතේ කර්ණිකා දෙකයි තනි කෝෂිකාවයි නම් එයා මේ උභයජීවී. හදවතේ කර්ණිකා දෙකයි කෝෂිකාව අසම්පූර්ණ ලෙස බෙදලා තියෙනවා නම් ආයා මේ උරගී කියලා හඳුනා ගන්න පුළුවන්. ඒක න හදවත අරගෙන අපිට අධ්‍යයනය කිරීමෙන් අපිට මේ ජීවිකාණ්ඩය කියන්නත් පුළුවන්. හරි? අනිත් එක තමයි පෙනහළු මගින්. මේක තමයි මුලින්ම. හරි? ඔබේ ජීවිනුත් කරා පෙනහළු මගින්. නමුත් සම්පූර්ණයෙන්ම පෙනහළු මගින් විතරක්ම ශ්වසනය කරන්නේ මුලින්ම භෞමික ජීවිතවල හොඳටම අනුවර්තනය වෙච්ච උරගී. එහෙනම් මේගොල්ලෝගේ එක ලක්ෂණයක් තමයි, තව ලක්ෂණයක් තමයි පෙනහළු මගින් ශ්වසනය කිරීම. අනිත් එක තමයි මේගොල්ලෝ චලතාපී ජීවී. අර දෙගොල්ලෝ වගේම චලතාපී ජීවී. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වයත් එක්ක මේකේ දේහයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ හින්දා තමයි සීතල වුණාම අර කිඹුල් වෙම වෙලා අවුව තපින් වැව් බැම්මට වෙලා. රයිට්. අනිත් එක තමයි මේගොල්ලෝ අභ්‍යන්තර සංශ්ලේෂණය පෙන්වනවා. ඒ කියන්නේ ඔය කලින් හිටපු ජීවීන් බාහිර සංශ්ලේෂණය තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ බාහිර පරිසරයට මේ පිට කරලා බාහිරයේ සංශ්ලේෂණය වෙලා බිත්තර එහෙම නැත්නම් බිත්තර බොහෝ විට බාහිරයේදී බිත්තර සංශ්ලේෂණය වෙලා ඒ බිත්තර වලින් පැටවෙනවා. හරි? කියන මේ කියන ලක්ෂණ වලින් ඔයගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් උරගේ. පක්ෂීන් ගත්තාම මේ හරිම විචිත්‍රවත් නේද? හරි ලස්සනයි. මේ වගේ පක්ෂීන් ගත්තාම
ඒගොල්ලෝ අපිට හඳුනා ගන්න කියන ජීවියෙක් දැකලා මෙයා පක්ෂියෙක්මද මෙයා පක්ෂියෙක්මද කියලා හඳුනා ගන්න ලක්ෂණ කිහිපයක් තියෙනවා. බලමු මේ ලක්ෂණ මොනවද කියලා. ප්‍රධාන දෙයක් තමයි ඒගොල්ලොන්ගේ අභ්‍යන්තර සැකිල්ල කියන්නේ ඇටකටු ටික හරිම සැහැල්ලුයි. ඒවා ඇතුලේ කුහර තියෙනවා. ඊළඟට වාතයේ ගමන් කිරීමට පහසු වෙන විදිහට මේගොල්ලොන්ගේ දේහය අර මත්ස්‍යයින්ගේ වගේ අනාකූල හැඩයක් අරන් තියෙනවා. ඊළඟට පිහාටු වලින් ආවරණය වෙච්ච දේහයක් තියෙනවා. කොරපොතු කකුල් වල විතරක් දකින්න ලැබෙනවා. කොරපොතු දකින්න ලැබෙන්නේ කකුල් වල විතරයි. සංචාරණය සඳහා ඒ කියන්නේ මේ තනින් තනට යන්න පංචාංගුලික ගාත්‍රාවක් තියෙනවා. ගාත්‍රා දෙකක් තියෙනවා. පූර්ව ගාත්‍රා සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටනවා. පූර්ව ගාත්‍රා පියාපත් බවට හැදලා තියෙනවා. ඉස්සරහා මේ ගාත්‍රා දෙක පියාපත් බවට පත් වෙලා තියෙනවා. නමුත් පිටිපස්සේ ගාත්‍රා දෙකේ ඇවිදින්න පුළුවන්. ඒකේ කොරළ තියෙනවා. ඉස්සරහා ගාත්‍රා දෙක පියාපත් බවට පත්ලා පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. ඇසිපිය සහිත තියුණු දෘෂ්ටියක් තියෙන. ඈත පේනවා. තියුණු දෘෂ්ටියක් තියෙන මේ ජීවින්න බලන්න මේ ජීවියා ගිහිම සෑහෙන දුර දකින්න පුළුවන් මේ ජීවියට. උඩ ඉඳන් සෑහෙන උඩක ඉඳන් පල්ලෙහා තියෙන පොඩි චූටි මේ ගෙම්බෝ මීයෝ වගේ දේවලුත් දකින්න පුළුවන්. තියුණු දෘෂ්ටියක් තියෙනවා. ඇසිපිය සහිත ඇස් තියෙනවා. හෘදය කුටීර 4ක් තියෙනවා. මුලින්ම කුටීර 4 හෘදයක් පෙන්වන්නේ මේගොල්ලෝ. කර්ණිකා 2යි කෝෂිකා 2ක් විදිහට මුඛයේ දත් පිහිටන්නේ පක්ෂීන්ගේ මුඛයේ දත් පිහිටන්නේ ඒ භෝජන විලාසය අනුව වෙනස් වෙච්ච හොටක් පිහිටනවා. ඒකට හොටක් තියෙන එකම ජීවීන් විශේෂය අපිට හම්බ වෙන පක්ෂී. අනිත් එක තමයි මේගොල්ලෝ අචලතාවී ජීවීන්. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය කොච්චර වෙනස් වුණත් මේගොල්ලෝ දේහ උෂ්ණත්වය නියතව තබා ගන්නවා. එහෙම ජීවීන් අපිට හම්බ වෙන්නේ ක්ෂීරපයින් සහ පක්ෂීන් විතරයි. දැන් අපි ඉස්සරට කතාවම ක්ෂීරපයි කතා කරලා නැහැනේ. දැන් පක්ෂීන් අපිට හම්බුණා. මෙතෙක් වෙලා කතා කරපු අනෙක් සියලුම ජීවීන් චලතාපී අපිට දැන් හොන්න හම්බුණා. පක්ෂීන් ඒගොල්ලෝ අචලතාපී. මැමාලියා ඒ කියන්නේ ක්ෂීරපයින් ගත්තාම ඕගොල්ලන්ට රිලවා වවුලා ඩොල්ෆින් මුහුදුරා මනුෂ්‍යයා චිම්පන්සියා උඩාක් උදාහරණ දෙන්න පුළුවන්. මේක හඳුනා ගැනීම තමයි අද අපි ඉලක්ක කරන්නේ. බලමු අපි හඳුනා ගන්න තියෙන ලක්ෂණ මොනවද කියලා. දේහය රෝම වලින් ආවරණය වෙනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. සමේ රෝම කූපවල සමේ රෝම කූප තියෙනවා. ඒ රෝම කූප වලින් රෝමයක් එළියට එනවා. හරි? සියලුම ක්ෂීරපයින්ගේ මේ ලක්ෂණය තියෙනවා. වෙන කිසිම ජීවියෙකුගේ රෝම නැහැ. දැන් ඔයගොල්ලෝ හයි ඩොල්ෆින් එතකොට කියනවා. ඔව් ඩොල්ෆින්ගෙත් රෝම කූපේ තියෙනවා. රෝම කූපේ සම ඇතුලේ තියෙනවා. රෝමේ ගැලවිලා ගිහිල්ලා ක්ෂීණ වෙලා. නමුත් රෝම කූපේ සම ඇතුලේ තියෙනවා. අපිට ඒක අඳුන ගන්න පුළුවන්. අනිත් එක තමයි මේගොල්ලෝ කිරි දෙනවා. චූටි කාලේ ඒගොල්ලොන්ගේ දරුවන්ට කිරි දීලා තමයි හදන්නේ. ඒ කියන්නේ මාපිය රැකවරණය දක්වනවා මේගොල්ලෝ. ක්ෂීර ග්‍රන්ථි තියෙනවා. කිරි නිපදවන ග්‍රන්ථි තියෙනවා. හැමේ දහඩිය නිපදවන ග්‍රන්ථි තියෙනවා. ඒ කිරි නිපදවන ග්‍රන්ථියත් දහඩිය නිපදවන ග්‍රන්ථියත් මේ හරිම සමාන දෙකක්. දහඩිය නිපදවන ග්‍රන්ථියම තමයි පස්සේ පරිණාමිකව කිරි නිපදවන ග්‍රන්ථියක් බවට පත්ලා තියෙන්නේ. දැන් අපි ඉලක්ක කරන්නේ මේ හඳුනා ගැනීම නිසා මම ඒක පැහැදිලි කරන්නේ නැහැ. ස්තන ග්‍රන්ථි කියන්නේ කිරි නිපදවන ග්‍රන්ථි තියෙනවා. ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. සමෙහි දහඩිය නිපදවන ග්‍රන්ථි තියෙනවා. ඒ වගේම ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි සීබම් නිෂ්පාදනය කරන ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි තියෙනවා. දැන් එතකොට කිරි නිපදවන කිරි ග්‍රන්ථි රෝම තියෙන සම ඊළඟට අනිත් එක තමයි බාහිර කම්පෙත්තක් තියෙනවා. සියලුම ක්ෂීරපයින්ගේ බාහිර කම්පෙත්ත අනිවාර්යයෙන්ම තියෙනවා. ඒතර බාහිර කම්පෙත්ත දැක්කම අපිට අඳුර ගන්න පුළුවන් මෙයා ක්ෂීරපයියෙක් කියලා. අනිත් එක තමයි හෘදයේ කුටීර 4ක් තියෙනවා. හෘදයේ කුටීර 4ක් තියෙනවා. කර්ණිකා 2යි කෝෂිකා 2යි. අපි මානව හෘදයේත් ඒ විදිහටම තමයි තියෙන්නේ. සම්පූර්ණ රිද්ද සංස්කරණයක් තියෙනවා ඒ නිසා. රිද්ද සංස්කරණය කියන්නේ මොකක්ද කියන එක සමහරුන්ට තේරෙන්නේ නැතුව ඇති. නමුත් මොන ලක්ෂණයක් විදිහට ඒකත් ඉදිරිපත් කරන්න. න්‍යෂ්ටි රහිත ද්වි අවතල හැඩති රුධිර අණු තියෙනවා. න්‍යෂ්ටි රහිත න්‍යෂ්ටි නැති සෛල වර්ගයක් මේක
දෙපැත්තෙන් ඇතුළට එපිච්ච මේවා තමයි මේගොල්ලොන්ගේ රුධිරයේ තියෙන රුධිරාණු. අචලතාපී ජීවීන් මේගොල්ලෝ මේගොල්ලෝ දේහයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයත් එක්ක වෙනස් කරගන්නේ. පරිසර උෂ්ණත්වය කොච්චර වැඩි වුණත් අඩු වුණත් මේගොල්ලෝ දේහයේ උෂ්ණත්වය නියතව තබා ගන්නවා. සාමාන්‍ය මිනිස්සයාගේ නම් 37.5යි. ඒක ඒ විදිහට මෙයා තියාගන්න. වෙනස් කරගන්නේ කොච්චර රස්නේ වුණත් දවල්ට එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අපි උණ කියලා කියන එක ලෙඩක්. එල්ලෙම කියන්නේ. ඒත් අපිට මේ වගේ අචලතාපී ජීවීන් කලින් එක්කෙනෙක් හම්බුණා පක්ෂීන්. දැන් අපිට හම්බුණා මැමේලියා ශීරපායනුත් අචලතාපී. හරි. ඊළඟට දේහයෙන් බාහිරව උෂ්ණ කෝෂ තියෙනවා. උෂ්ණ කෝෂ තියෙන දේහයෙන් බාහිරව උෂ්ණ මේ ශුක්‍රාණු නිපදවන ග්‍රන්ථි ශීරපායන්ගේ මේක තියෙන දේහයෙන් බාහිරව පැසක් තුල. හරි. ඊළඟට අභ්‍යන්තර සංසේචන තමයි මේගොල්ලෝ දක්වන්නේ. ඒ කියන්නේ ශුක්‍රාණු පරිසරයට මුදාහැරලා ඩිම්බ පරිසරයට මුදාලා පරිසරයේදී සංසේචනය වෙනව නෙවෙයි. මේ ස්ත්‍රී ජීවියාගේ ගැහණු ජීවියාගේ ගැහණු සතාගේ දේහය තුල තමයි සංසේචනය. ඒකට පිරිමි සතා මොකද කරන්නේ? දේහය තුලට ශුක්‍රාණු ඇතුල් කරනවා. ඒ විදිහේ අභ්‍යන්තර සංසේචනයක් තමයි ශීරපායන්ගේ තියෙන්නේ. අනිත් තමයි දේහයේ තුල කලලයේ වර්ධනය වෙනවා. ඉහිඳ කලල පටල තියෙනවා. ඒ වගේම කලල බන්ධයක් තියෙනවා. කලල බන්ධෙනුත් අපිට ශීරපායය කියලා හඳුනා ගන්න පුළුවන්. මොකද මේ දේහයේ ඇතුළේ තමයි ජීවියා පෝෂණය කරන්නේ.